Right. Good evening, children. ඔයාලට දැන් ගිය සතියේ හරිද? Last week එකේ අපි කතා කරේ simple future tense passive voice sentences. ඒකේ passive voice කොටස කතා කරලා ඉවර වෙලා පන්ති ඉවර කරන වෙලාව අන්තිම වෙලාවේ අපි අර active voice එක passive voice කරන එකයි passive voice එකක් active voice කරන හැටි අන්තිම මොහොතේ කිව්වා මං කෝ ඒක ආපහු පැහැදිලි කරලා දෙන්නම් කියලා. හරිද? ඒක මම වැඩ වගේකුත් කරන්න කියලා කිව්වා. හරිද? ඇක්ටිවිටීස් දෙකක් කරන්න කියලා කිව්වා. page number 3 වල activity 4 එකයි 5 එකයි. හරි. මේ දෙක තමයි කරන්න කිව්වේ. දැන් බලා ගන්න ඉස්සෙල්ලා බලාගමු කොහොමද ඒක කරන්න කියලා. The letter will be written by the boy කියලා අපි දාමු. හරිද? දැන් මේ ඉස්සෙල්ලම බලන්න ඕන ඔයාලා මේ ලියලා තියෙන sentence එකේ verb එක කොහොමද verb එක හැදිලා තියෙන එක තමයි අපිට වැදගත්. අපි verb එක හදලා තියෙන්නේ will be වලට past participle verb එක එකතු කරලා. මම ඔයාලට දුන්නු verb list එකේ තුන්වෙනි පේලියෙන් past participle එක අරන් තියෙනවා. දැන් අපි කොහොම මෙහෙම verb එක හදන්නේ අපි passive verb එක. passive voice එකේදී තමයි අපි මේ විදිහට verb එක හදන්නේ simple future tense එකේ. දැන් මේක active voice ද හරිද? මේක active voice ද passive voice ද කියලා බලා ගන්න තියෙන්නේ අපිට write කියන එක තමයි verb එක. written කියන්නේ past participle එකේ verb එක තමයි write. හරිද? write ලියනවා කවුද ඒ ක්‍රියාව කරන්නේ? ලියන්නේ කවුද? ඒ කෙනා ඉන්නවද වාක්‍ය මුල? ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවද වාක්‍ය මුල කියන එක. අපි ක්‍රියාව කරන එක්කෙනාට කිව්වා ඒජන්ට් කියලා. දැන් ලියනවා the boy තමයි ලියන්නේ. එතකොට ඒජන්ට් ඉන්නේ ඔබ්ජෙක්ට් එකේ. එතකොට අපි දන්නවා ඒජන්ට් ඉන්නේ ඔබ්ජෙක්ට් එකේ. ඒජන්ට් නැත්තම් සබ්ජෙක්ට් එකේ එහෙම නැත්තම් ක්‍රියාව කරන එක්කෙනා නැත්තම් සබ්ජෙක්ට් එකේ අපි කියන එකට පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක්. හරිද? එතකොට මේක පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක්. මේ තමයි පැසිව් වොයිස් verb එක. හරිද? දැන් අපිට ඕන මේ පැසිව් වොයිස් verb එක ඇක්ටිව් වොයිස් වලට හරවන්න. පැසිව් වොයිස් verb එක ඇක්ටිව් වොයිස් පැත්තට හරව ගන්න ඕන. හරිද? දැන් මම ඔයාලට දැන් අර ඇක්ටිව් වොයිස් එක පැසිව් වොයිස් කරන්න හැටි කිව්වේ නෑ. මොකද හේතුව අපි ගොඩාක් ඒ කතා කරලා තියෙන නිසා. දැන් මේ පැසිව් වොයිස් එක හරවමු ඇක්ටිව් වොයිස් පැත්තට. මේක පැසිව්. හරිද? මේ පැසිව් එක හරවන්න ඕනේ ඇක්ටිව් වොයිස් වලට.
එතකොට පැසිව් වොයිස් එකක් ඇක්ටිව් වොයිස් කරනකොට අපි කරන එකක් තියෙනවනේ. ඒ කියන්නේ මේ දෙපැත්ත ඇක්ටිව් වොයිස් එක පැසිව් වොයිස් කරනකොට අපි කරේ මේ දෙක මාරු කරගත්තා. හරිද? මේ දෙක මාරු කරගත්තානේ. එතකොට පැසිව් වොයිස් එකයිමත් ඇක්ටිව් වොයිස් කරනකොටත් මේ දෙපැත්ත මාරු කරගන්න ඕනේ. يعني ඔබ්ජෙක්ට් එක පැසිව් වොයිස් එකේ ඔබ්ජෙක්ට් එක ඇක්ටිව් වොයිස් එකේ සබ්ජෙක්ට් එක කරන්න ඕන. මේ පැත්තට ගේන්න ඕන. පැසිව් වොයිස් එකේ සබ්ජෙක්ට් එක ඇක්ටිව් වොයිස් එකේ ඔබ්ජෙක්ට් එක කරන්න ඕනේ. කියන්නේ දෙන්න දෙපැත්ත මාරු කරන්න ඕනේ. එතකොට the boy එනවා මුලට. සබ්ජෙක්ට් එක එයා තමයි ඒජන්ට්. හරි. ඊළඟට verb එක. දැන් මේ ලියලා තියෙන්නේ simple future passive voice එක. ඉතින් simple future active voice එක නැත්නම් simple future අපි verb එක හදන්නේ will වලට එකතු කරලා root verb මුල ක්‍රියාපදය will වලට මුල ක්‍රියාපදය එකතු කරලා තමයි අපි active voice verb එක හදන්නේ. එහෙනම් will be වලින් be අයින් කරලා will විතරක් ගන්නවා. right කියන එකේ මුල ක්‍රියාපදය root verb එක written වල මුල ක්‍රියාපදය write. එතකොට a boy will write the letter කියන එක object එකට ගේනවා. right. දැන් ක්‍රියාව කරන කෙනා write ලියනවා. ඒක ලියන්නේ the boy. ක්‍රියාව කරන කෙනා මුල ඉන්නවා. ඒ කියන්නේ active voice. හරිද? දැන් ඔන්න ඔය විදිහට තමයි passive voice එකක් active voice පැත්තට හරවන්නේ. කලින් අපිට කිව්වා active voice එක passive voice කරන්න කියලා. දැන් කියනවා passive voice එක active voice කරන්න කියලා. ඒකට අමාරු දෙයක් නෙමෙයි. අර කලින් කරපු දේවල් ආපස්සට කරන්න තියෙන, රිවර්ස් කරන්න තියෙන. තව එක උදාහරණයක් ගමු. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. දැන් අපි කලින් she will sing a song කියලා අපි sentence එක හැදුවාම will sing කියන්නේ verb එක. she subject එක, a song කියන්නේ object. හරිද? එතකොට මේ verb එක හැදලා තියෙන්නේ will වලට sing කියන root verb එක දාලා. එහෙම හදන්නේ simple future tense එකේදී. simple future ඒවා හදන්නේ will වලට root verb එක අර වගුවේ පළවෙනි පේලියෙන් අරගෙන will වලට root verb එකක් දාලා. එතකොට sing කරනවා. කවුද sing කරන්නේ? she ක්‍රියාව කරන agent ඉන්නවා subject එකේ. ඒ කියන්නේ active voice. හරිද? මේ ආපහු මුලින් ඉඳලා මතක් කරන්න හැදුවේ. හරි. දැන් මේක passive voice කරනකොට මේ active voice එක අපි passive voice කරන්න හදන්නේ. මේ දෙන්න මාරු කරනවා. එතකොට a song එනවා ඉස්සරහට. හරි. දැන් එයා subject එක. verb එක මේකේ අපි verb එක හැදුවේ මෙන්න මේ active voice එකේ අපි verb එක හැදුවේ will වලට root verb එක දාලා. මේ verb එක හදලා තියෙන්නේ එහෙමයි. will වලට root verb එක දාලා. හරි. passive verb එක අපි හදන්නේ will be වලට past participle of the verb. ඒ කියන්නේ verb එකේ past participle එක දාලා. will be වලට past participle එක එකතු කරලා.
මේ passive voice verb එක හදන්නේ. එතන verb එක හදමු. will be එනවා කොහොමද? will එක will be වෙනවා. sing තියෙන්නේ sing වල past participle එක verb irregular verb list එකේ බලන්න sing root එක past tense එක sang past participle එක sung. A song will be sung. දැන් ක්‍රියාව කරන ඒජන්ට් අපි ගේන්න හදනවා ඊට කලින් ප්‍රිපොසිෂන් එකක් දාගන්නවා by she object එකට ගියාම her. දැන් ඒජන්ට් ක්‍රියාව කරන කෙනා ඉන්නේ ඔබ්ජෙක්ට් එකේ ඒ කියන්නේ මේක පැසිව්. හරිද? දැන් මේකට අපි ඇක්ටිව් වොයිස් සෙන්ටෙන්ස් එකක් පැසිව් වොයිස් කරා. හරිද? දැන් අපිට මං කිව්වේ ඊළඟට කියන්නේ මෙන්න මේ වගේ පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක් දීලා ඒක ඇක්ටිව් වොයිස් කරන්න කියලා කියනවා. එතකොට කරන්න ඕන මේ කරපු ඒවා ආපස්සට කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඔබ්ජෙක්ට් එක ඇක්ටිව් වොයිස් ඔබ්ජෙක්ට් එක පැසිව් වොයිස් එකේ සබ්ජෙක්ට් එක කරානේ. ඒතර මේක අනිත් පැත්තට අරන් යන්න ඕනේ එහෙනම්. මේ සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක කරන්න ඕන. මේ පැසිව් වොයිස් ඔබ්ජෙක්ට් එක ඇක්ටිව් වොයිස් එකේ සබ්ජෙක්ට් එක කරන්න ඕන. හරිද? ඒ කියන්නේ a song කියන එක ඔබ්ජෙක්ට් එකට යන්න ඕන. her කියන එක she වෙන්න ඕන. මෙතෙන්ට එන්න ඕන මුලට. පැසිව් verb එක අපි හැදුවේ will be වලට past participle එකතු කරලා මෙන්න active voice verb එක will root verb එක. ඒතර මේ will be වලින් be හැලෙනවා will විතරක් යනවා. sung කියන එකේ root verb එක sing. ඒතර she will sing a letter. sing a song. she will sing a song කියලා sentence එක හැදෙනවා. හරිද? අර තියෙන්නේ ඔයාලා මතක තියාගන්න ඕන active voice එකක් passive voice කරන්න කරපු දේ ආපස්සට කරාම ආපස්සට ඒ ටික කරගෙන ගියාම active voice එක හදාගන්න පුළුවන්. හරිද? passive voice එකක් අරගෙන reverse එකට යන්න තියෙන්නේ. ඒක නිසා ඒක ලේසි අමාරු නෑ. ටිකක් ක්‍රමය අල්ලගත්තාම හරි. දැන් බලමු ඒකේ sentences ටික. මම ඔයාලට ගෙදරදී හදන්න කියපු වාක්‍ය ටික. මෙන්න මේ sentences ටික ඔයාලට කරන්න කිව්වේ. ටියුට් එකේ page number 3 තුන්වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 4. හරිද? ඔව්. දැන් බලමු අපි එකේ ඉඳලා බලාගෙන යන්. ඊට පස්සේ අපිට උත්තර බලා ගන්න පුළුවන්. හරි? right. දැන් බලමු එකින් එක. දැන් මේකේ තව දෙයක් කියනවා. හරිද? change the following sentences into active voice add a suitable doer. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනෙක් නැත්තම් ක්‍රියාව කරන කෙනෙක් අපි ගැළපෙන කෙනෙක් දාගන්න ඕන. මම ඉස්සෙල්ලා වාක්‍ය ලියලා පෙන්නන්නම්. sentence number 1. Books will be distributed among the pupils. හරිද? Books will be distributed among the pupils. ඒ කියන්නේ පොත් distribute කරනවා කියන්නේ බෙදා හරිනවා. පොත් බෙදා හරිවි among the pupils කියන්නේ ළමයි අතර.
දැන් බෙදා හැරීම කරන්නේ කවුද කියලා මේ වාක්‍යයේ නෑ. ඒ කියන්නේ doer කෙනෙක්. ඒ කියන්නේ ක්‍රියාව කරන ඒජන්ට් මේකේ නෑ. හරිද? මේක තමයි verb එක. මේක තමයි subject එක. object එකක් නෑ මේකේ. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනෙක් නෑනේ. books will be පොත් will be distributed බෙදා හරිවි ළමයින් අතර among කියන්නේ අතර pupils කියන්නේ ශිෂ්‍යයින්ට. ශිෂ්‍යෝ අතර බෙදා හරිවි පොත්. කවුද බෙදා හරින්නේ කියලා නෑ. එතකොට මේකේ අපි දැන් මේ පැසිව් වොයිස් එකක් නේ. මොකද හේතුව ක්‍රියාව කරන එක්කෙනා මුල නෑ, සබ්ජෙක්ට් එකේ නෑ. ඒ කියන්නේ මේක පැසිව් වොයිස් එකක්. දැන් මේක ඇක්ටිව් වොයිස් කරනකොට අපි දන්නවනේ ඇක්ටිව් වොයිස් වාක්‍යක නම් සබ්ජෙක්ට් එකට එන්න ඕන ක්‍රියාව කරන එක්කෙනා. හරිද? මේකේ ක්‍රියාව කරන කෙනෙක් නෑ. එතකොට කියනවා අපිට ක්‍රියාව කරන ගැළපෙන කෙනෙක් දාගන්න. මම දානවා ගැළපෙන කෙනෙක් දාගමු අපිට. පොත් බෙදාවි කියලා නේ කියන්නේ. අපි දානවා the teacher කියලා ගමු. හරිද? දැන් මේකේ ක්‍රියාව කරන කෙනෙක් නැති නිසා මම ක්‍රියාව කරන ගැළපෙන කෙනෙක් දාගත්තා. the teacher කියලා. හරි? සබ්ජෙක්ට් එක හරි දැන්. ඊළඟට verb එක. මේ passive verb එක අපි හැදුවේ will be වලට past participle එකතු කරලා active verb එක මම කිව්වේ හදනවා කියලා will වලට root verb එක එකතු කරලා. එහෙනම් will be වලින් will ගන්නවා distributed කියලා verb එක තියෙන්නේ. ඒක අපි root verb එක වර්තමාන කාලයට ගෙනහම distribute ඔන්න ඔය විදිහට එනවා distribute. අර d අකුර දාලා තමයි past tense කරලා තියෙන්නේ. කියන්නේ past participle එකත් ඒකමයි. The teacher will distribute මොනවද teacher බෙදා හරින්නේ? books පොත් කවුරු අතරද? among the pupils ළමයි අතර. ඔය තමයි පළවෙනි වාක්‍යය. පළවෙනි වාක්‍යයේ උත්තරේ. The teacher will distribute the books. නැත්නම් teacher will distribute books among the pupils. Right. Number 2 දෙක බලන්න එක ටිකක් දිගයි. The zonal director of education will be invited as the chief guest of the school talent show. The zonal director of education will be invited the zonal director of education will be invited as the chief guest of the school talent show. Right. බලන්න the zonal director of education. zonal director කියන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක. The zonal director of education කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාව will be invited. එයාට ආරාධනා කරાવી as the chief guest ප්‍රධාන අමුත්ත විදිහට school talent show එකේ. ළමයින්ගේ ඉස්කෝලේ talent show එකේ ප්‍රධාන අමුත්ත විදිහට zonal director of education කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකට ආරාධනයක් කරાવી කියලා කියනවා.
ඒක කරන්නේ කවුද කියලා මේකේ නෑ. ආරාධනය කරන එක්කෙනා ඉන්වයිට් කරන්නේ කවුද කියලා මේකේ නෑ. හරිද? එතකොට අපි ඇක්ටිව් වොයිස් වලට මේක හරවනකොට මුලට සබ්ජෙක්ට් එකට අපි දාන්න ඕනේ ක්‍රියාව කරන කෙනා. ඇත්තට මේක තමයි verb එක. The zonal director of education කියන්නේ subject එක. subject එකේ ඉන්නේ ක්‍රියාව කරන කෙනා නෙමෙයි. කියන්නේ passive voice. හරි. ඉතින් අපි දාගමු මේකට the principal කියලා. subject එක විදිහට දාගත්තා. the principal. ඊළඟට verb එක මේ passive verb එක will be past participle තියෙන්නේ. අපි එකෙන් will ගන්නවා. invited කියන එකේ වර්තමාන කාලේ එහෙම නැත්නම් root verb එක invite. The principal will invite විදුහල්පතිතුමා ආරාධනා කරાવી කාටද? So the zonal director of education as the chief guest ඊට පස්සේ ඉතුරු ටික as the chief guest of the school talent show. School talent show. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. හරිද? තව ලියලා නැත්නම් ඉක්මනට ලියා ගන්න. හරි. දැන් බලමු ඊළඟ sentences ටික. බලන්න තුන්වෙනි එකේ තියෙන ප්‍රශ්නයක්. question එක තමයි will the house be sold by next Saturday? Will the house be sold will the house be sold next Saturday? කියන්නේ ලබන සෙනසුරාදා වෙනකොට ගේ විකුණයිද කියලා අහනවා. හරිද? එතනත් බලන්න අපි දන්නවනේ. දැන් මේක තමයි verb එක. මෙතන තිබිච්ච will එක ඇවිල්ලා තියෙනවා ඉස්සරහට question එක හදන්න. මෙයා තමයි subject එක. will the house be sold by next Saturday කියන්නේ ඊළඟ සෙනසුරාදා වෙනකොට ගේ විකුණාවිද ක්‍රියාව කරන කෙනෙක් නෑ. හොඳද? ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් නෑ මේකේ. මෙතන buy තිබුණයි කියලා රැවටෙන්න එපා. ඒ කියන්නේ buy කියන එකේ මෙතන දාලා තියෙන්නේ ඔබ්ජෙක්ට් එකට ඉස්සරහින් නෙමෙයි. හොඳද? කියන්නේ ඊළඟ සෙනසුරාදා වෙනකොට ගේ විකුණයිද කියන අදහස තමයි ඔකේ තියෙන්නේ. ඔබ්ජෙක්ට් එකක් නෑ. හරි. දැන් අපි දන්නවා
ප්‍රශ්නය ඇක්ටිව් වොයිස් කරනකොටත් මේ අපි සබ්ජෙක්ට් එකේ දැන් ක්‍රියාව කරන එක්කෙනා නෑ. අපි සබ්ජෙක්ට් එකට ක්‍රියාව කරන එක්කෙනෙක් දාගන්න ඕනේ. හරිද? දැන් ක්‍රියාව කරන කෙනෙක් නෑනේ මේකේ. ඒක නිසා මම දාගන්නවා they කියන pronoun එක. මම they දාගන්නවා සබ්ජෙක්ට් එකට. හරිද? දැන් සබ්ජෙක්ට් එකේ ඔන්න ක්‍රියාව කරන කෙනා දාගත්තා. ඒතර ක්‍රියාව කරන කෙනෙක් නැති හින්දා අපි දාගත්තා they කියලා. will කොහොමත් ඉස්සරහනේ. හරිද? ඊට පස්සේ verb එක එන්න ඕනේ. දැන් active voice passive voice verb එක හැදුවේ will be වලට past participle. active voice verb එක අපි හදන්නේ will වලට root verb එක. will වලට root verb එක. දැන් will එක අරන් තියෙනවා මෙතෙන්ට. ඒතර ඉතුරු වෙන්නේ root verb එක. sold කියන එක හැදෙන්නේ sell වලින්. ඔය විදිහට will they sell. දැන් මෙන්න මෙතන ඉන්න subject එක object එක වෙලා මෙතෙන්ට යන්න ඕන. හරිද? ඒතර the house එන්න ඕන මෙතෙන්ට. ඊට පස්සේ ඉතුරු ටික will they sell the house by next Saturday. ඔන්න ඔය විදිහට will they sell the house by next Saturday කියලා ප්‍රශ්නය හැදෙන්න ඕන. හරිද? ක්‍රියාව කරන එක්කෙනෙක් නැති නිසා අපිට දාගන්න වුණා they කියලා. මම they කියලා දාගත්තේ. ඔයාලට කැමති එක්කෙනෙක් මෙතනට දාගන්න පුළුවන්. හරිද? Number 4, many new planets with life will be identified in near future. Many new planets with life will be identified in near future. Will be identified කියන්නේ verb එක. will be වලට past participle එකතු කරලා තියෙනවා. passive verb එක. subject එක තමයි මෙන්න මේක. many new planets with life. ඒ කියන්නේ ජීවය තියෙන ගොඩාක් අලුත් ග්‍රහලෝක will be identified. identify කරනවා කියන්නේ අඳුනා ගනීවි. in near future කියන්නේ මේ near future කොහොම මේ දුර අනාගතේ නෙමෙයි මේ මෑතක ළඟ අනාගත කාලේ දවසක ජීවය තියෙන ගොඩක් ග්‍රහලෝක අඳුන ගනීවි. කවුද මේ වැඩේ කරන්නේ කියලා නෑ. අයිමත් ක්‍රියාව කරන එක්කෙනා මෙතන නෑ. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එකක් නෑ. හරිද? ක්‍රියාව කරන කෙනෙක් නෑනේ. කවුද අඳුනගන්නේ කියලා නෑ. ඒක නිසා සබ්ජෙක්ට් එකට අපි ක්‍රියාව කරන කෙනෙක් දාගන්න ඕන. හරිද? එතකොට සබ්ජෙක්ට් එකට අපි ක්‍රියාව කරන කෙනෙක් දාගන්න ඕන. ඒතර මම ලියනවා the මම දානවා astronauts කියලා. astronauts කියන්නේ අභ්‍යවකාශ විද්‍යාඥයන්ට. the astronauts subject එක හරි. ඊළඟට verb එක will be කියන එකෙන් will විතරයිනේ අපි ගන්නෙ be ගන්නෙ නෑ.
identified කියන එක හැදිලා තියෙන්නේ මෙතන තියෙන y එක අයින් කරලා ied දාලා. එතකොට root verb එක නැත්නම් වර්තමාන කාල ක්‍රියාපදේ තමයි identify. හරි. මේක අර මම ඔයාලට කලින් කිව්වේ cry එකේ අපි past tense එක හදන්නේ y එක අයින් කරලා ied දානවා. කිව්වනේ ed හරි d හරි ied හරි එකතු කරලා තමයි අපි irregular මේ regular verbs හදන්නේ. මේක regular verb එකක්. ඒක තමයි අගට ed එනවනේ ඒක හින්දා past tense එකයි past participle එකයි දෙකම එකයි. හැබැයි ඒක හදන්නේ identify කියන වචනේ y එක අයින් කරලා ied දාලා. හරි. ඒතර root එක තමයි identify. The astronauts will identify අභ්‍යවකාශගාමීන් නැත්නම් විද්‍යාඥයින් අඳුනා ගනීවි මොනවද ඒ අඳුනගන්නේ මෙන්න මේ subject එක දැන් අරන් යනවනේ object එකට. Many new planets with life many new planets with life ඊළඟට ඉතුරු කොටස in near future හරි ඔන්න ඔය විදිහට එන්න ඕනේ එතකොට the astronauts will identify many new planets with life in near future කියලා හරිද right 3-4 උත්තර ලියා ගන්න මේ සබ්ජෙක්ට් එක Tamanට කැමති එකක් දාගන්න පුළුවන් මෙතන සයන්ටිස්ට් කියලා දාගන්න පුළුවන් හරි ගැලපෙන එකක් දාගන්න හරිද ලියාගෙන ඉවරයිද බලමු අන්තිම එක අන්තිම සෙන්ටෙන්ස් එක පස්වෙනි එක the meeting will not be held next month due to term end tests the meeting will not be held එක නෙගටිව් එකක් term end tests හරිද the meeting will not be held next month due to term end tests රැස්වීම ලබන මාසේ තියන්නේ නෑ will not be held හරිද තියන්නේ නෑ due to term end tests වාර අවසාන විභාගය නිසා රැස්වීම තියෙන එකක් නෑ ඒතර verb එක තමයි will not be held මොකද්ද තියෙන්නේ නැත්තේ the meeting subject එක කවුද ඒක තියන්නේ නැත්තේ කියලා නෑ හරිද
වාර විභාගය නිසා රැස්වීම තියෙන එකක් නෑ ලබන මාසේ. කවුද ඒක කරන්නේ කියලා මේකේ නෑ. එතකොට අපි දාගන්න ඕනේ මුලට සබ්ජෙක්ට් එකට ක්‍රියාව කරන කෙනෙක්. හරිද? අපි දාමු they කියන එක ගමු. own කියලා. ඔන්න සබ්ජෙක්ට් එකක් අපි ගත්තා. they කියලා. දැන් ඊළඟට verb එක. දැන් මේ නෙගටිව් එකක් තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි be අයින් කරනවා කොහොමත්. හැබැයි not එක එනවා. නෙගටිව් එකක් නිසා. will not. held කියන එක හැදෙන්නේ hold කියන root verb එකේ. hold කියන verb එකේ past participle තමයි held. එතකොට they will not hold. ඒ අය පවත්වන එකක් නෑ. මොකද්ද පවත්වන්නේ නැත්තේ? මෙන්න මේ සබ්ජෙක්ට් එක දැන් ගෙනියන්න ඕන ඔබ්ජෙක්ට් එකට. ක්‍රියාව කරන කෙනෙක් නැති නිසා අපි සබ්ජෙක්ට් එකට අලුතෙන් කෙනෙක් දාගත්තා. දැන් පැසිව් වොයිස් සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනා අපි කොහොමත් ඔබ්ජෙක්ට් එකට අරන් යන්න ඕන. මෙයාව. එතකොට the meeting. They will not hold the meeting next month due to term end tests. ඔන්න විදිහට වාක්‍ය එන්න ඕන. They will not hold the meeting next month due to term end tests කියලා active voice වෙලා වාක්‍ය හදා ගන්න ඕන. ලියා ගන්න අන්තිම එක. right. දැන් ඊළඟට දැන් ওই විදිහට මතක තියාගන්න. එතකොට active voice වාක්‍යයක් passive voice කරන්නයි passive voice වාක්‍යයක් ආපහු active voice කරන්නයි. ඉතින් ඒක අමාරු නෑ, ලේසි. මොකද ඔයාලා මතක තියාගන්න අර active voice වාක්‍යයක් passive voice කරනකොට කරපු දේවල් ආපස්සට කරන්න තියෙනවා. ආපස්සට ඒ විදිහට කරාම අපිට passive voice වාක්‍යයක් active voice කරගන්න පුළුවන්. හරි. ඉතින් ওই ක්‍රම දෙකම මේකත් ඔයාලට මම හද ප්‍රශ්නයක් නෙමෙයි, මේකත් ඔයාලට pupils book එකේ ඔයාලගේ පොතේ තියෙන ප්‍රශ්නයක්. හොඳද? දෙපැත්තටම work book එකේ මට මතක විදිහට තියෙන්නේ. දෙපැත්තට මාරු කරන්න තියෙන ප්‍රශ්නයක්. හරිද? ඒක නිසා ඒකත් ඉගෙන ගන්න ඕනේ. active voice එකක් passive voice කරනවා වගේම අනිත් tenses වලත් එහෙමයි. passive voice එක ආපහු active voice කරන්නත් ඔයාලට පුළුවන් වෙනවා. මොකද හරි ලේසි අර කරපු දේ ආපස්සට කරන්න තියෙන්නේ. right. දැන් ඊළඟට බලමු ගෙරිදි කරන්න කියපු ඊළඟ ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නය. Complete the following dialogue using the sentences given in the box. du කියලා අපි පාවිච්චි කරන්නේ due due කියන්නේ reason එකක්. අපි හේතුවක් කියනකොට පාවිච්චි කරන්නේ. due to term and test කියන අපිට මේක තියන්න බැරිනේ මෙන්න මේ හේතුව නිසා. හරි. due කියන එක පාවිච්චි කරන reason එකක් කියන්නේ, හේතුවක් කියන්නේ. right. Question number 5. පස්වෙනි ප්‍රශ්නය. මම ඔයාලට මේකෙම answers දානවා. උත්තර හදා ගන්න. හොඳද?
right බලන්න එතකොට මේක ඩයලොග් එකක් හොඳ දෙබසක් ඩයලොග් එකේ ඔයාලා හිස්තැන් පුරවන්න ඕනේ යටින් උත්තර අරගෙන A good morning එතකොට කෙනෙක් අපිට good morning කිව්වොත් අපි එයාටත් ආපහු greet කරනවා good morning කියලා. එතකොට එන්න ඕන හතරවෙනි ආන්සර් එක B good morning කියලා අපහු reply එක එන්න ඕනේ. good morning right A ආපහු කියනවා you are a tourist I suppose කියන I think මං හිතන්නේ you are a tourist වා tourist කෙනෙක් සංචාරකයෙක් කියලා. එතකොට ඒකට අපි ගන්න ඕන ඔව් ඒකට අපිට දැන් මෙතන උත්තර තියෙනවා උත්තර 6ක් තියෙනවනේ. උත්තර 6න් අපිට ඇත්තට මේකට ඕනේ උත්තර 5යි. හරිද? ඉතින් ඒකෙන් අපිට ගන්න වෙන්නේ පස්වෙනි උත්තරේ yes you are correct. you are a tourist I suppose මං හිතන්නේ ඔයා tourist කෙනෙක්. එතකොට yes you are correct. ඔයා නිවැරදි. A may I know from which country you are please. මොකද ඒක අර ප්‍රශ්න වාක්‍ය විදිහටමයි තියෙන්නේ. may I know from which country you are please කියන්නේ මං දැනගන්න කැමතියි ඔයාගේ රට මොකක්ද කියලා. එතකොට තුන්වෙනි ආන්සර් කියනවා I am from West Germany. I am from West Germany. How did you come by air or by sea? ඒ කියන්නේ ගුවන් මගින්ද ආවේ එහෙම නැත්නම් මුහුදු මාර්ගයෙන්ද ආවේ කියලා අහනවා. එතකොට උත්තරේ තියෙනවා පළවෙනි ආන්සර් එක I came by air. ඒ කියන්නේ මම ආවේ ගුවන් මගින්. Last one how long will you be in Sri Lanka? ඒ කියන්නේ කොච්චර කාලයක් ඔයා ලංකාවේ ඉන්නවද? ඒකට ආන්සර් එක දෙවෙනි උත්තරේ I hope to be here for 2 weeks. කියන්නේ I hope to be here. මම මෙහෙ ඉන්න බලාපොරොත්තු වෙනවා for 2 weeks. සති දෙකක්. I hope to be here for 2 weeks. සති දෙකක් මම මෙහෙ ඉන්න බලාපොරොත්තු වෙනවා. right. ඔය තමයි ඩයලොග් එකේ ආන්සර්ස් ටික. වැරදි අය ඉන්නවනේ ඉක්මනට හදාගන්න. right. ඊළඟට ඔයාලට ටියුට් එකේ ප්‍රශ්නයක් කතා කරන්න හදන්නේ. ඔයාලගේ ටියුට් එකේ page number 5 වල පස්වෙනි පිටුවේ 8 වෙනි ප්‍රශ්නේ. හරිද?
වෙනි ප්‍රශ්නයේ තියෙන්නේ අපි කලින් කරලා තියෙන grammar කොටසකින් තියෙන්නේ. හරිද? මෙන්න මේක තමයි ප්‍රශ්නය. Complete these sentences using the following conjunctions. මේ පහත දැක්වෙන conjunctions මගින් හිස්තැන් පුරවන්න කියලා තියෙන්නේ. අපි ඔක 9 වසරේ ටිකක් මුල හරිය ඉගෙන ගත්තු කොටසක්. හරිද? ඉස්සෙල්ලා මතක් කරගමු මොනවද ඔය කියලා. හරිද? දැන් either or neither no කියන conjunctions දෙකක්. හරිද? සාමාන්‍යයෙන් අපි දකින conjunctions වලට වැඩිය වෙනස්. මොකද හේතුව conjunction එකේ කොටස් දෙකක් තියෙනවා. ඒක නිසා අපි ඕකට කියනවා correlative conjunctions කියලා. correlative conjunctions. මොකද conjunction එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් either or, අනිත් එක තමයි neither no. හරි. දැන් මතක් කරගන්න ඕන මොන වගේ දේවල් එකතු කරන්නද අපි either or පාවිච්චි කරන්නේ, මොන වගේ දේවල් එකතු කරන්නද neither no පාවිච්චි කරන්නේ. අපි either or පාවිච්චි කරන්නේ to show a choice between two things. ඒ කියන්නේ දේවල් දෙකක් අතරින් එකක් ගැන කියන්නේ. either or කියලකොත් එක්ක මෙයා එහෙම නැත්නම් මෙයා අන්න ඒ වගේ. දේවල් දෙකක් අතරින් එකක් ගැන කියන්න අපි either or ගන්නවා. neither no ගන්නේ two negative ideas. ඒ කියන්නේ ඍණාත්මක අදහස් දෙකක්. දෙකම වෙන්නේ නැහැ කියනකොට two negative ideas. දෙකම negative, දෙකම ඍණාත්මක අදහස් නම් එතකොට අපි neither no ගන්නවා. දැන් උදාහරණයක් විදියට මම ලියනවා he doesn't like apples. ඔහු ඇපල් වලට කැමති නෑ. He doesn't like oranges. ඔහු දොඩම් වලට කැමතිත් නෑ. පේනවනේ වාක්‍ය දෙකම නෙගටිව්. කැමති නැති දේවල්. He doesn't like apples. ඔහු apples වලට කැමති නෑ. He doesn't like oranges. ඔහු දොඩම් වලට කැමතිත් නෑ. ඒක දෙකම නෙගටිව්. මෙන්න මේ වගේ එකතු කරන්න පුළුවන් අපිට neither no වලින්. දෙකම නෙගටිව් නා. මට මේ වාක්‍ය ලියන්න පුළුවන්. අපි neither no කියන එකේ තේරුම නෑ කියන එකනේ. ඒතර වාක්‍යයේ නෙගටිව් වෙන දෙක අපි අයින් කරන්න ඕනේ. does not ගන්නෙ නෑ. එතකොට like කියන verb එක තමයි තියෙන්නේ. he එක අපිට like කියලා ලියන්න බෑ. මේක අර does not negative එක නිසා තමයි s එක නැත්තේ. positive වෙනකොට s එක එන්න ඕන. එතකොට he likes. දැන් අපිට එකතු කරන්න තියෙන්නේ මෙන්න මේ දෙක වෙනස් දෙක. ඒ කියන්නේ වාක්‍ය වෙනස්. මෙතනත් he මෙතනත් he. මේකේ doesn't මේකේ doesn't. මේකේ like. මේ දෙක තමයි වෙනස්. ඒතර අපි මේ දෙක තමයි එකතු කරන්න ඕනේ. apples oranges. එතකොට මේ conjunction එකේ තියෙනනේ කොටස් දෙකක්. neither කියන කෑල්ල අපි apple ඉස්සරහින් දානවා. no කියන කෑල්ල oranges කියන එක ඉස්සරහින් දානවා. එහෙනම් he likes අපි කොන doesn't ගන්නෙ නෑ. like එක likes වෙනවා. ඔන්න එන neither එනවා. he likes neither apples. ඊළඟට ආපහු he doesn't like කියලා මේ ටික ඕනේ නෑ. අපි ඒක ලියලා තියෙන්නේ. he likes neither apples. ඔන්න conjunction එකේ ඉතුරු කොටස
no oranges කියලා එනවා. He likes neither apples no oranges. ඒ කියන්නේ neither කියන්නේ නෑ. එයා කැමති නෑ ඇපල් වලට ඒ වගේ මෙයා oranges වලට කැමතිත් නෑ. හරිද? ඒතර මං කිව්වාගේ අර දෙකම negative ideas නම් අපි neither no ගන්නවා. දැන් බලමු either or වලින් උදාහරණයක් අරගෙන බලන්න එකේ sentences දෙක නිමල් will bring the register එකක කියනවා නිමල් register එක ගෙනේවි ඊළඟ එක කියනවා nuwan will bring the register ඊළඟ කියනවා nuwan register එක ගෙනේවි දැන් දෙන්නටම register එක ගේන්න බෑනේ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ වැඩේ කරන්න ඕන එතකොට බලන්න මේකේ නිතරම අපි වෙනස් ඒවා තමයි එකතු කරන්නේ මෙන්න මේ දෙන්නනේ වෙනස් will bring the register මේකත් will bring the register මේ දෙන්න ඕනේ එකතු කරන්න අපිට එකතු කරන්න වෙන්නේ මෙන්න මේකේ මොකද දේවල් දෙකක් අතරින් එකක් නිසා. ඒතර either කියන කොටස මෙයාගේ ඉස්සරහින් දාන්න ඕන. O කියන කොටස නුවන්ගේ ඉස්සරහින් දාන්න ඕන. ඒතර අපි වාක්‍ය මෙයාගෙන් පටන් ගන්න. ඒක නිසා එයාට කලින් දාන්න ඕන either. එහෙනම් අපි දානවා either නිමල් ඊළඟට O නුවන් will bring the register ඔන්න විදිහට වාක්‍ය එන්න ඕන either නිමල් or nuwan will bring the register හරිද ඔන්න ඔය විදිහට වාක්‍ය එකතු කරන්න ඕන ඔය conjunctions වලින් අපි ඉගෙනගෙන තියෙන්නේ මතක තියාගන්න either කිව්වොත් a choice between two things දේවල් දෙකක් අතරින් අපි තෝරගන්න එක දෙයක් neither no කිව්වොත් අපි පාවිච්චි කරන්නේ to collect two negative ideas අර ඍණාත්මක අදහස් දෙකක් එකතු කරන්න අපි neither no පාවිච්චි කරනවා දැන් බලමු activity එක right මෙන්න මේ activity එක ඉක්මනට answers දාන්න බලන්න either or ද neither no ද කියලා වාක්‍ය හොඳට කියවන්න එතකොට හොයාගත්ත හැකි මොකක්ද කියලා right දැන් බලමු answers හොඳද බලන්න first one she can first blank එක පළවෙනි blank එක ඊට පස්සේ sing songs අයමත්
දෙවනි blank එක dance well. ඔයා මෙන්න මේ අන්තිම ටික කියවන්න ඕන හොඳද? නැත්නම් ඔකට අපිට තේරුම් ගන්න බෑ either ගන්නවද neither no ගන්නවද කියලා. As she is talented. Talented කියන්නේ හැකියාවන් ඇති කෙනෙක්. එයා ගොඩක් හැකියාවන් දක්ෂ කෙනෙක්. දක්ෂ කෙනෙක් නම් එයාට දෙකෙන් එකක් කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? දෙකම බෑ කියන්න බෑනේ. ඒතකොට දෙකෙන් එකක්. එහෙනම් පළවෙනි එකට ආන්සර් එක එන්න ඕන she can either dance, either sing songs or dance well. එයාට සින්දු කියන්න පුළුවන්. එහෙම නැත්නම් නටන්න පුළුවන්. As she is talented. මොකද එයා ගොඩක් දක්ෂයි. Second one, the baby ස්ථාන blank එක walk upper blank එක stands as she is still 6 months old. ඒකෙත් ඔයා මෙන්න මේ අන්තිම ටික කියවන්න ඕනේ. As she is still 6 months old කියන්නේ තාමත් මාස 6යි වයස. ඒක නිසා මේ ළමයට ඇවිදින්නත් බැරි වෙන්න ඕනේ, නැගිටින්නත් බැරි වෙන්න ඕනේ. එහෙනම් දෙකම බැරි නම් දෙකම නෙගටිව් නේ. එතකොට අපි neither no කියන එක ගන්න ඕනේ. The baby neither walk nor stands as she is still 6 months old. Right, number 3. What would you prefer? Prefer means like. Prefer can like කියන එක. ඔයා මොනවටද කැමති? blank එක a cup of tea. තේ එකක්ද? අප blank එක a soft drink. එහෙම නැත්නම් සිසිල් බීම මොනවා හරිද? ඒතර what would you prefer? එතකොට දෙකම බෑ කියලා නෙමෙයි කියන්නේ. දෙකෙන් එකක්. එහෙනම් දෙක neither no ගන්න බෑ එතකොට. ඒතර අපි ගන්නවා what would you prefer? Either a cup of tea. එක්ක තේ කෝප්පයක්. or soft drink. එහෙම නැත්නම් මොනවාරි සිසිල් බීම જાතියක්. right, number 4. blank එකෙන්මයි පටන් ගන්නෙ. my mother අප blank එකක් my father blank my mother know how to swim, therefore they need life jackets. මෙතන father mother knows කියලා එන්න ඕන. මෙතන මේ ක්‍රියාපදයකට s එකක් එන්න ඕන. හදා ගන්න ඔයාලගේ. එතකොට ඒකෙත් ඔයාලා මෙන්න මේ අන්තිම වාක්‍ය අන්තිම කොටස බලලා ඕන උත්තරයක් තෝරන්න. therefore they need life jackets. මේ දෙන්නටම life jackets ඕනේ. ඒ කියන්නේ ජීවිතාරක්ෂක කබාය ඕනේ. ඒ කියන්නේ දෙන්නටම පීනන්න බෑ කියන එක. එහෙනම් අපිට දෙන්නටම බැරි නිසා අපිට ගන්න වෙන්නේ neither no කියන ආන්සර් එක. neither my father nor my mother knows how to swim. දෙන්නම පීනන්න දන්නේ නැහැ. therefore they need life jackets. ඒ නිසා යාට life jackets ඕනේ. ඒතර answers ඇවිල්ලා තිනවා බලන්න. පළවෙනි එකට either or, දෙවෙනි එකට neither no, අපව තුන්වෙනි එකට either or, හතරවෙනි එකට neither no. හරිද? ඔය ඔයාලට දුන්නේ උත්තර දාන්න. හරිද? දැන් ඊළඟට තව question එකක් තියෙනවා. ඔය දැන් අපි කතා කරපු ප්‍රශ්න වලින්ම 6 වෙනි පිටුවේ යට join the sentences using the conjunctions given in brackets. දැන් මේකේ නම් තියෙන්නේ වාක්‍ය එකට එකතු කරන්න. හරිද? වාක්‍ය දෙක එකතු කරන්න ඕනේ. කලින් වගේ ස්තන් පුරවන්න නෙමෙයි. වාක්‍ය එකතු කරන්න තියෙන්නේ.
ඕකේ අපි ඉස්සෙල්ලා කතා කරමු පළවෙනි වාක්‍ය දෙක තුන අපි කතා කරලා බලමු. ඉස්සෙල්ලා 1 2 3ට උත්තර දාන බාන ඊට පස්සේ ඒක අපි කතා කරමු. 1 2 3 හරිද? පළවෙනි ප්‍රශ්නට තුනට උත්තර ලියන්න බලන්න. right. දැන් අපි බලමු පළවෙනි වාක්‍ය දෙක තුන අපි උත්තර කතා කරලා ඊටු ටික ඔයාලා ගෙදෙද්දි කරන්නත් ඕන. තව ප්‍රශ්න කිහිපයක් මම ගෙදෙද්දි කතා කරන්නත් දෙනවා. හොඳද? දැන් conjunctions දෙක ඔයාලා දන්න නිසා ආපහු මම conjunctions දෙකේ තේරුම් ගැන කියන්න යන්නේ නැහැ. උතුන ඔයාලට තව අලුතෙන් conjunction එකක් දීලා තියෙනවා. ඔයාලට පොතේ තියෙන conjunctions දෙකයි උනාට correlative conjunctions ගොඩක් තියෙනවා. උතන not only but also කියලා තියෙනවා. not only but also කියන්නේ මේ දේ විතරක් නෙමෙයි මෙයාට තව දෙයක් කරන්නත් පුළුවන් කියන එක. මම ඒක උත්තරේ ගන්නකොට ඔයාලට කියලා දෙන්නම්. පළවෙනි එකේ බලන්න වාක්‍ය දෙක නිමල් doesn't like to eat mangoes. Jagat doesn't like to eat mangoes. කර අපි කලින් ලිව්වා වගේ. Nimal doesn't like to eat mangoes. Jagat doesn't like to eat mangoes. හරිද? ඔකනේ වාක්‍ය දෙක. මෙන්න මේ දෙන තමයි වෙනස්. අපිට දීලා තියෙන neither no කියන conjunction එක. එහෙනම් ඒ කියන්නේ නිමල් අඹ කන්න කැමතිත් නැහැ, ජගත් අඹ කන්න කැමතිත් නැහැ. එහෙනම් මෙයාගේ ඉස්සරහට neither දාන්න ඕනේ, මෙයාගේ ඉස්සරහට no දාන්න ඕනේ. එතකොට neither නිමල් no ජගත් does not ගන්නේ නෑ අපි නෙගටිව් නිසා නෙගටිව් වාක්‍ය නෙගටිව් එක අයින් කරන්න. මොකද මේකෙත් නෑ කියලා කියන්නේ neither no කියන එකෙත් නෑ කියන එක. ඒතකොට දෙපාරක් නෑ නෑ කියලා කියවෙනව නැත්තම් like කියන එක likes වෙනවා. likes to eat mangoes කියලා තමයි උත්තරේ. trans එක neither නිමල් no ජගත් likes to eat mangoes. ඒ කියන්නේ නිමල් අඹ කන්න කැමතිත් නෑ, ජගත් අඹ කන්න කැමතිත් නෑ. දෙවනි වාක්‍යයත් ඒ විදිහම එකක්. දෙවනි එකෙත් කියන්නේ ඉතින් අපි වාක්‍ය දෙක ලියාගමු. He doesn't play cricket, he doesn't watch cricket matches. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. He doesn't play cricket. He doesn't watch cricket matches. ඔහු ක්‍රිකට් මැච් බලන්නෙත් නැහැ. ඒ කියන්නේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරන්නෙත් නැහැ. ඔහු ක්‍රිකට් මැච් බලන්නෙත් නැහැ. දැන් කලින් නම් අපි සබ්ජෙක්ට් දෙක තමයි වෙනස් වුනේ. දැන් මේකේ සබ්ජෙක්ට් දෙක දෙකේම ඉන්නේ එක්කෙනෙක් ගැන කියන්නේ. වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ ටික. play cricket matches, watch play cricket අනිත් එක watch cricket matches. අපිට neither no වලින් එකතු කරන්න කියන්නේ. මේ උත්තරේ ලියාගෙන ඉවරයි. නික සමකනවා.
එතකොට neither කියන එක මෙතෙන්ට දාන්න ඕන, no කියන එක මෙතෙන්ට දාන්න ඕන. හරිද? අපි ලියනවා he doesn't ගන්නෙ නෑනේ. he neither plays s එක එනවා cricket no ඉතුරු ටික watches cricket matches watch කියන එක es එනවා watches කියලා මොකද he subject එක නිසා ඔන්න ඔය විදියට he neither plays cricket no watches cricket matches හරි ඒ දෙවනි වාක්‍යයට උත්තරේ තුන බලන්න the students wash the classroom දෙවනි වාක්‍යය කියනවා the student clean the school premises මේක දෙවක the students wash the classroom ළමයි පන්ති කාමරය හේදුවා ඒ විතරක් නෙමෙයි ළමයි තව වැඩක් කරලා තියෙනවා the students clean the school premises එයි පාසල් භූමියත් පිරිසිදු කරලා තියෙනවා අපිට දීලා තියෙන එකයි not only but also කියලා. ඒ කියන්නේ මේ දේ විතරක් නෙමෙයි මෙන්න මේ දේත් කරා කියන එක. දැන් මෙතන මේකේ වෙනස් දෙක subject එක එකයිනේ the students මෙන්න මේ දෙක තමයි වෙනස්. හරිද? ඒත් අපි not only කියන එක මෙතෙන්ට දාන්න ඕන but also කියන එක මෙතෙන්ට දාන්න ඕන. ඒත් අපි වාක්‍ය ලියනවා the students not only wash the classroom ළමයි පන්ති කාමරය හේදුවා විතරක් නෙමෙයි but also clean the school premises හරිද but also clean the school premises right ඔය දෙවැනි එකේ උත්තරේ විතර මතක තියාගන්න correlative conjunction එකේ කොටස් දෙකම අපි වාක්‍යයට දාන්න ඕනේ ඒ දාන කොටත් කියන්නේ ඔයාලා මේ ඒ ගැළපෙන අදාළ තැනට දාන්න ඕනේ හරිද ඕන තැනට දාන්න බෑ එකතු කරන අවශ්‍ය තැනට දාන්න ඕනේ හරි හරි දෙකේ තුනේ උත්තර ලියාගන්න right ඔයාලා දැන් ඊළඟට ගෙදරදි කරන්න ඕනේ ඔය දැන් අපි 1 2 3 කතා කරා 4යි 5යි ඔයාලා ගෙදරදි ලියන්න ඕනේ හරිද 4 වෙනි එකටයි 5 වෙනි එකටයි උත්තර ඊට පස්සේ මම ඔයාලට වැඩ ටිකක් දෙනවා කරන්න 9 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ 9 වෙනි ප්‍රශ්නේ insert commas where necessary කියන්නේ අවශ්‍ය තැන් වලට කමා එක දාලා ලියන්න. දැන් මේක අපි පාඩමක් කරා කමාස් මොන වගේ තැන් වලද පාවිච්චි කරන්න කියලා. මේ පාඩම ආපහු මතක් කරගන්න. බලලා කමාස් එන්නේ මොන වගේ තැන්ටද කියලා බලලා දාන්න ඕනේ. ඊට 10 වෙනි
ප්‍රශ්නය match the following words with their meaning. තේරුමත් එක්ක වචන ගලපන්න ඕනේ. 11 වෙනි ප්‍රශ්නේ read the following mini dialogue, select and write suitable reply from the given list. mini dialogue එකක් ඉස්තැන් පුරවන්න තියෙන උත්තර අරගෙන. හරිද? එහා පැත්තේ තියෙනවා. right 12 වෙනි ප්‍රශ්නෙට අපි පන්තියේදී උත්තරේ ලියමු. ඒතර ඔයාලා ගෙදරදී ওই ප්‍රශ්න ටිකට උත්තර ලියන්න ඕන 9 10 11. අර අතන ඉතුරු උත්තර වාක්‍ය දෙකත් කන්ජන්ක්ෂන් පාවිච්චි කරලා එකතු කරලා ඊට පස්සේ 9 10 11 ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරිද? හරි. ටියුට් එකේ වැඩ නොකර ඉන්න එපා, කරන්න. හොඳද? වැඩ කරන්න. මොකද අපි මේක පාවිච්චි කරන ප්‍රමාණයට තමයි ඔයාලට ඔකේ දැනුම තියෙන්නේ. මේක එකයි පරණ සමහර ඒවා දැන් අමතක මුලේව මතක නැති නිසා තමයි සමහර ප්‍රශ්න දාලා තියෙන්නේ. හරි. right. ලබන එතකොට ලබන බ්‍රහස්පතින්දාත් මේ වෙලාවටම ක්ලාස් එක තියෙනවා. right. එහෙනම් next week හම්බෙමු. right. good night children.